ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක වැටෙන්නේ 280 වෙනි වැඩමුළුව කියලා. අපි මේ ශාලාවේ මේ වගේ 280ක් වැඩමුළු කරලා තියෙනවා. කොරෝනා වලින් පස්සේ මේ වගේ 50 60 පන්නපු දෙවෙනි රිට්‍රීට් එක. ඊට ඉස්සෙල්ලා අපි අතර 20 ගානකට 30 ගානකට විතර බැස්සුවා මේ කොරෝනා ප්‍රශ්න නිසා. ඉතින් යනුව මේ වෙනකොට ඒ කියන්නේ පළවෙනි දවසේ ධර්ම සාකච්ඡාව වෙනකොට මේ පිරිසට නිසරණ වණෙන් උපස්ථාන සංග්‍රහ නැත්තම් විය යුතු කාරණා තුනක් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ මත පදනම් ඉද කරගෙන තමයි අපි ඉදිරියට යන්නේ. එකක් තමයි ගිහියත්ව සිල් සමාදන් කරලා තියෙනවා හැම කෙනාම 8 සිල් හෝ ඊට වැඩි සංඝයා වහන්සේලා තම තමන්ගේ සිල්පද දාන්න. දෙක අපි මේ ආවට පස්සේ අපිට වාඩි වෙන්න වෙලාවක් ලැබුණොත් හොඳ සක්වම් මළුවක් ලැබුණොත් කොහොමද වාඩි වෙලා සතිය පිහිටවන්නේ කොහොමද සක්මණේ සතිය පිහිටවන්නේ කොහොමද යනකොට එනකොට කනකොට බොනකොට ඉරියව් පවත්වන්නේ එහෙම නැත්නම් සතිය පිහිටවන්නේ කියලා මූලික උපදෙස් ලැබිලා තියෙනවා. ඒ පදනමේ ඉඳගෙන මම මේ කතා කරන්නේ. 3 මේ ස්ථානේ කාලසටහන වතුර තියෙන්නේ මෙතන වැසිකිළිය තියෙන්නේ මෙතන දාන්නේ මේ වෙලාවට කියලා මේ ඇතුලේ විවස්ථා මාලාව කියවලා දීලා තියෙනවා. ඒක ඉතින් ඊයේ ඉඳලා මේ වෙනකොට හුඟක් වෙලා තියෙනවා. ඉතින් කාට හරි ඒක පිළිබඳව තොරතුරු ලැබිලා නැත්නම් හෝ ලැබිච්ච තොරතුරු පිළිබඳව පිරිසුදු කර ගන්න ඕන නම් කරුණාකරලා මේ වෙලාවේ කතා කරන්න. මොකද ඒ ටික අවශ්‍යයි අපිට හිතේ කලාශයක් තියාගෙන සතිය පිටවගෙන යන්න. ඊට අමතරව මේ මූලික මම අද විතරයි ඒක මතක් කරන්නේ. ඊට අමතරව අපිට ලැබිච්ච උපදේශ මත යම් විදියකට අපිට පොඩ්ඩක් වෙලා වාඩි වෙන්න වෙලා හම්බුණා නම් සක්මන් කරන්න ඇවිදින්න හම්බුණා නම් එදින්දා සතිය පිටව ගන්න හම්බුණා නම් ඒක කොහොමද තමයි වැටුනේ කියලා. ඒ වෙලාව උපදේශය මේකයි මං කෙරුවේ මේකයි මට වැටුනේ මේකයි. කාරණා තුනක් අපි බලාපොරොත්තු වෙනවා. ඒවට කියනවා කමඨහන් වාර්තා කියලා. එහෙම නැත්නම් සිංහලෙන් අපි කියනවා කමඨහන් සූද කරනවායි කියලා. නැත්නම් ධර්ම සාකච්ඡා කියලා කියනවා. එහෙම නැත්නම් සිංහලෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලාත් කියන එක හරිය වැදගත්. අපි දැන් ඇත්තට ඒක තමයි මේ කරන්න හදන්නේ. ඊට අමතරව එක කාරණාවක් කියන්න වෙනවා මට. අද අපි හැන්දෑවේ 4ට විතර ධර්ම සාකච්ඡාට එකඟ වෙනවා. සමාවෙන ධර්ම දේශනාවකට. ඊට පස්සේ ධර්ම දේශනාවට සම්බන්ධ තේරෙන්නේ නැති දෙයක් වටහා ගන්න දෙයක් නැත්නම් විවේචනයක් එහෙම තියෙනවනම් ඒකත් අපිට පුළුවන් මේ සාකච්ඡාවට හෙට දවස් ඇතුළත ප්‍රශ්නයක් විදිහට ලියලා දාන්න. ඉතින් සම්බන්ධ වෙන අයට ක්‍රම දෙකකට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. එකක් තමයි අපේ චන්ද්‍රවිමුණ ස්වාමීන් වහන්සේ තියෙන වගේ ලිඛිතව දෙන්න පුළුවන්. ඒකට නම ගම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම වෙලාව ඇතුළත අපිට පැයක වෙලාවක් නේ. ප්‍රශ්න ටික ඉවරුනාට පස්සේ මම ඉඳ තිබුණු ආරාධනා කරනවා ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නයකට අත උස්සන්න. එහෙම කවුරු හරි අත ඉස්සුවොත් අපි මෙතන මයික් එකක් ලැහැත්ති කරලා තියෙනවා. සභාවට කතා කරන්න පුළුවන්. මේ ටික මම කියන්නේ මින් එපිට කතා කරන්න එපයි කියන්නයි. ඉන් එපිට කරන හැම කතාවක්ම ව්‍යවස්ථාවට විරුද්ධයි. තව කතා බහුම්කම් දෙන්නට බාධාවක්. අන්තික අනවශ්‍ය යාලුකම් හැදෙනවා. අපි මේ ආවේ ඒව වඩන්න නෙවෙයි. ඒ නිසා කවුරු හරි මම දැක්කොත් මම ඒ වෙලාවෙම අපේ චන්ද්‍රවිමුණ සාංශර මතක් කරනවා මේ කෙනා කරුණාකරලා මෙතන ඉවත් කරන්න. මොකද යා අනිත් අයත් එක්ක කතා කර කර මේ කාලසටහන කරන්නේ නැහැ. මේ වෙලාවේ කතා කරන්න ඒකට අපි බෑත් දෙනවා හැමදාම දෙනවා. ඉන් එපිට යමක් තියෙනවා නම් හදිසියකට ස්වාමීන් වහන්සේට මතක් කරන්න ස්වාමීන් වහන්සේපත් කරලා ඇති ඒ වගේ වෙලාවකට අවශ්‍ය කරන නායකත්වයේ පිළිබඳව හඳුන්වා දීම. එහෙම නැත්නම් අපි පුළුවන් තරම් බලමු අනික් කෙනාගේ විවේකී ආරක්ෂා කරලා අනික් කෙනාට අවශ්‍ය පරිසර ලබා දීලා යනවා අපිටත් ඒ පරිසර ලබාගෙන මේ කාලය වැදගත් විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේ අද ඉස්ලාම් දාස නිසායි මම මේ විනාඩි 5-10ක් ගත්තේ. දැන් මම ආරාධනා කරනවා අපේ ගෞරවනීය චන්ද්‍රවිමුණ ස්වාමීන් වහන්සේට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපනාංශයේ පරිවිනාචාර්ය ස්වාමින් වහන්සේලා මහත්තුරු පුහුණු කරන මේ සති භාවනා ආකල්ප සංවර්ධන නායකත්ව පුහුණු සැසියෙහි දෙවෙනි දවසේහි අපි පළවෙනි කමඨහං සුද්ධ කිරීමේ වාරයටයි සම්බන්ධ වෙන්නේ. මේ මූලාසනෙහි වැඩ ඉන්නේ ශ්‍රී ලංකා සතිපාසල් පදනමේ නිර්මාතෘ මීත්‍රිගර නිස්සරණ වනසේනාසනාධිපති ප්‍රධාන කම්මඨානාචාර්ය අවසරයි
උඩීරියගම ධම්මජීව ලොකු හාමුදුරුවන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අපිට මහා ශක්තියක් යෝධ ශක්තියක් වෙමින් අපේ මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උපකාර කරනවා. දැන් අපි කර්මස්ථාන වාර්තා 42ක් ලැබිලා තියෙනවා ලිඛිතව, අන්තර්ජාලයෙන්ුත් කර්මස්ථාන වාර්තා 2ක් ලැබිලා තියෙනවා. පළමුවෙන්ම සභාගත කිරීමට අවසර ඉල්ලනවා ලිඛිතව ලැබිලා තියෙන කර්මස්ථාන වාර්තා. අවසරයි. සක්මන් භාවනාවේදී මුල් පියවර කිහිපයක් අනතුරුව දෙපාවල පොළව ස්පර්ශ වන ස්ථානවල සිත තබා ගනිමින් සක්මන් කිරීමෙහි යෙදුණෙමි. පියවර කිහිපයකින් සිත වෙනත් අරමුණක් කරා ශනිකව ගමන් කළ අතර නැවත සිහිය පිහිටුවාගෙන මුල් පියවරට ගියෙමි. ඒ ආකාරයට සිත වෙනත් අරමුණු කරා ගිය විටක ටික මොහොතකින් සිහිය පිහිටුවාගෙන භාවනා කිරීමට උත්සාහ කළෙමි. පරියංක භාවනා අවස්ථාවේදී ආස්වාස ප්‍රාස්වාස වෙත සිහිය යොමු කරමින් නාසාග්‍ර වෙත සිහිය යොමු කළෙමි. පෙර පරිදිම ආස්වාස ප්‍රාස්වාසයේ වාර කීපයකින් සිත වෙනත් අරමුණට ගමන් කරනු දැක්කෙමි. එය දුටු වහා නැවත ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිත යොමු කළෙමි. එපමණයි. ඒ වෙන බලනකොට මූලික උපදෙස් ලැබිලා තියෙනවා. කරගෙන යන්න පුළුවන් කමකුත් තියෙනවා. බාධාවක් නැහැ. ඕක තමයි ක්‍රමේ. පිට ගියයි කියලා කනගාටු වෙන්නේ නැතුව හැකි ඉක්මනට නැවත තමන්ගේ හිත මූල කර්මස්ථානට ගෙනාව බව පිරිසිදු වාර්තා කරන්න මේකේ සෑහෙන දුරට වාර්තා වෙලා තියෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. උදෑසන පිබිදීමෙන් පසු විහාර මන්දිරයේදී ඇමදීම් කටයුතු නිමවා සක්මන් භාවනාව සිදු කරනු වස් සක්මන් මළුහි ආයාසයකින් තොරව වට කීපයක් සක්මන් කොට අනතුරුව සතිමත් බවින් යුක්තව පියවරෙන් පියවර පාදයේ ස්පර්ශය මත සක්මන සිදු කළෙමි. පියවර සක්මනට යොමු වුවද එකම අරමුණක සිට නොපිහිටි බවත් පිටස්තර ශබ්ද සිදු වීම වලට මනස යොමු වන බවත් දැනුනි. පරියංක භාවනාව ඊටාම සරල ක්‍රම මගින් උපදේශ වලට අනුගතව ආරම්භ කළ මෙහි නිසි කමඨහන් මඟ අනුගමනය කිරීමේදී ශරීරයේ ඍජුව තබාගෙන ආරම්භ කළත් පළමුව පියවර හුස්ම රැල්ලට අනුව කුසේ පිම්බීම හා හැකිලීමට මනස යොමු කිරීමට පහසු වුවත් එය මුල්ම පියවර තුල නාසය හරහා හුස්ම රැල්ල දෙස සිහිය පිහිටුවීම ඊතරම් පහසු නොවිය. නමුත් යම් වේලාවකින් පසු එයට යොමු කරන්නට සමත් වුවත් ශරීරයේ පාදයේ මත ඇතිවන වේදනාවට මනස වැඩි වශයෙන් යොමු වන විට මනස සිහිය පිහිටුවා ගැනීමට අපහසු වන බවක් දැනුනි. 3. සක්මන් සතිමත් ක්‍රියා යම් කටයුත්තක් කරන විට එය සිහියෙන් කිරීමේ අගය වටහාගත් අතර දැන් වළඳන විට එයට මනස යොමු කොට එය කිරීම ප්‍රායෝගික බවත් නමුත් එවිට සිහිය නොපිහිටන අවස්ථාද බාහිර රූප ශබ්ද ආදියට මනස ගමන් කරන බවත් නිතින්ම දක්නට ලැබිනි. එපමණයි. ඔය එතකොට හිත පිහිටපු වෙලාවේ මට සතිය තියෙනවා කියලා දැනුමක් තියෙනවා. ඊට වගේම හිත පිහිටලා නැතුව වෙන අරමුණකට ගියාම සතිය නැහැ කියලා දැනුමකුත් තියෙනවා. ඉතින් අපි උගන්වන්න දන්නේ සතිය නැහැ කියලා දැනගන්න එක හරිම ශ්‍රේෂ්ඨයි. හරිම සෙල්ලක්කාරයි. ඒක දැනගන්න පුළුවන් ඉන්නේ තියෙන බව දැනගත්තට පස්සේ. ඒ ඉතින් සතිය හඳුන්ලා දී ඊට පස්සේ පේනවා කොච්චර සතිය වඩන්න ගියත් අසතිය කියන එකක් තියෙනවා. ඒක දැනගත්තා ඊළ කනගාටු වෙන්න වෙයිකාර සතිය දැනගත්තට වැඩි වටින එකක්. ඒක හරහා තමයි අපිට ඒක නතු කරගන්න, වශී කරගන්න, පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා මේ රචනයේ ලියපෙන්නට ඒක හොඳට වැටහිලා තියෙනවා. ඒකයි මම අගය කරන්නේ. දිගටම අසතියට බය නොවි සතිය වැඩිම හරහා අසතිය හුරු කරගන්න. අපි යනවා තුන්වෙනි වාර්තාවට. අවසරයි. සක්මන් භාවනාව. ස්වාමින් වහන්සේ අනුදැන වදාළ පරිදි දෑත් පිහිටුවා මද දුරක් සාමාන්‍ය පරිදි ගමන් කොට පසුව තම සිරුර වෙතත් අනතුරු වම් දකුණු පාය තැබීම වෙතත් පසුව යටිපතුල කොට්ටේ ඇඟිලි තුඹු වෙතත් සිත යොමු කරමින් සක්මන් භාවනාවේ යෙදීමට උත්සාහ ගතිමි. බාහිර ශබ්දයන් ඔස්සේද නිදෙන සිත යලි යලිත් සමාධිමත් කිරීමට ආයාස ගතිමි. වැලි තැවරුණු දෙපා මතින් එන සිලිසිලි ශබ්දයත් එකී පාදයේ ඇලුණු වැලි ගැලිවී යන අයුරුත් දැනෙන්නට විය. සිත ඒකාග්‍ර කර ගැනීමේ වටිනාකම. සිත ඒකාග්‍ර කර ගැනීම එදිනෙදා දීවි පෙවතර මහඟු කාර්යභාරයක් සලසාලයි. සිහියෙන් යුතුව කටයුතු කිරීම තදින් තම කටයුතු නිවැරදිව සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ඇත. අසිහිය නිසා මේක එපමණයි. පරියංක භාවනාව. ස්වාමින් වහන්සේ අනුදැන
වදාළ පරිදි පරියංක භාවනාවට සුදුසු පරිදි අසුන්ගෙන මා ආස්වාස ප්‍රාස්වාස කිරීම අරමුණු කොටගෙන සිත ඒකාග්‍ර කිරීමට උත්සාහ ගතිමි. යම් කාලයක් ගතවන තුරු අරමුණට සිත ඒකාග්‍ර නොවුණු අතර ක්‍රමෙන් සිත ආස්වාස ප්‍රාස්වාසයන් වෙත අරමුණු විය. නමුදු භාවනාවේ නුහුරුකම නිසාම ශරීරයේ වේදනාවන් ඇතිවීමට පටන්ගත් අතර ඒ සමගම ක්‍රමෙන් සිත එකී වේදනාවන් වෙත අරමුණු විය. ස්වාමින් වහන්සේ කී පරිදි වේදනාව ඔස්සේ යලි සිත අරමුණු වෙත ළඟා කරවීමට උත්සාහ ගත්තත් වේදනාවේ දරා ගැනීමේ නොහැකියාව සිත අරමුණු වෙත ගැනීමට අපහසු කරවිය. එපමණයි. ඒකට අපි මෙතන ඉන්න පිටිස් මේවා ගිහිලා දැන් උගන්නන්නත් එපායි. දැන් ඔය ඉගෙන ගන්නකොට වරදිච්ච ටික විතරයි කියලා දෙන්න ඕනේ. ඒක හොඳට තේරෙනවා ආධුනිකයාට. මම ආනපාන හිත තියන්න යනකොට වේදනාව. ඉවසන්න බෑ. ඒකට හිත කැඩුනායි කියලා මට තේරෙනවා. වේදනාව ඉවස ගන්න බැරි බව තේරෙනවා. පහුවෙන්ට තේරෙනවා වේදනාව ඉච්චර ගාණක් නැහැ දරන්න පුළුවන් කියලා. නමුත් අර බැරි වෙච්ච ටික කෝලයට කියලා දෙන්න බලන්නකෝ. ඒ කට්ටිය හරි ආසාවෙන් ඉගෙන ගන්නවා මේක. ඉතින් ටික අපි මෙතනදිත් හදාarලා අපේ වැරදි ටිකත් අපි හෙලි දක්වලා අනිත් ඕන කෙනෙකුට වැරදි හෙලි දක්වන්න බය කරවන්න එපා. එතකොට තමයි අපිට මේක පරිේශනයක් කරන්න පුළුවන් ආර්ය පරිේශනයක් බාට. ඒ නිසා මේ අභියෝගේ බොහොම හොඳයි. මම මේ මතක් කරන්නේ ওই ටික කරුණා කරලා ගියාට පස්සේ තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවටත් අඩු ගානේ පන්තින් එක්කෙනෙකුටවත් ඕක කියලා දෙන්න ওই අත්තරදි ටික ওই සටහන් ටික තමන්ගේ කේන්දරේ වගේ ළඟ තියාගන්න කියලා මං ඉල්ලා හිටිනවා. තෙරුවන් සරණයි. අද දින උදෑන සිදු කරනු ලැබූ පරියංක භාවනාව සඳහා මගේ අරමුණු වූයේ ආනාපාන සතියයි. මා සිහියෙන් යුතු ආස්වාස හා ප්‍රාස්වාස කිරීමට කටයුතු කළෙමි. මම දැන් හුස්ම ගන්නවා. මම දැන් හුස්ම පිට කරනවා. යනුවෙන් මෙනෙහි කරමින් මම ආනාපාන සතිය වැඩුවෙමි. යම්කිසි අවස්ථාවල වෙනත් අරමුණු කෙරෙහි සිත යොමු වුණත් නැවතත් සතිය පිහිටුවා ගැනීමට උත්සාහවත් වුනිමි. උදෑසන සිදු කරනු ලැබූ සක්මන් භාවනාව ඉතාමත් කැමැත්තෙන් සිදු කළෙමි. මාහට සිහිය පිහිටුවා ගැනීමට පහසුම ක්‍රමය සක්මන් භාවනාවයයි සිතමි. සිහියෙන් යුතුව මම වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින්ද ඉන් අනතුරුව ස්පර්ශය පිළිබඳව මෙනෙහි කරමින් සක්මන් කිරීමට කටයුතු කළෙමි. නමුත් සක්මන් කිරීමේදී සක්මන් කරන අනිකුත් යෝගීන් වෙත අවධානය යොමු වීම හේතුවෙන් සිහිය කිහිප අවස්ථාවකම ගිලිහි ගියේය. පහසු භාවනා ක්‍රමයක් වුවද බොහෝ පිරිසක් අතරදී ඒ සිදු කරන විට සිහිය පිහිටුවා ගැනීමට බොහෝ සෙයින් අපහසුය. එපමණයි. ඔය නම් තනික උපාතක මහත්තයෙක් දකින්නට කාමයේ දැන වෙන්නේ නැහනේ. ද්වේෂය දැන වෙන්නේ නැහනේ. මෝහය දැන වෙන්නේ නැහනේ. ඒ නිසා අපි gedara හිටියනම් දකින්න වෙන්නේ කාම දැනවන අරමුණක්. ද්වේෂය දැනවන අරමුණක්. නැත්තම් නිදිමතක්. දැන් මෙතන පේනවා තමයි ඒගොල්ලොත් භාවනා යෝගී නිසා ඔය ශූන්‍යාකාර කියලා අපි කියන්නේ. තියෙනවා තමයි අරමුණු. නමුත් ඒව අර වගේ කුප්පන අරමුණු නෙවෙයි. එනිසා අපි දැනගන්න හිත පිට ගියාට විශාල පරාසයකට යන්නේ. කෙටි පරාසයක දැන් ඇවිදිනවා. ඒවා ටිකක් අපි උනන්දු උනන් කියන්නේ. අගය කරන්න ඕනේ. අපි ඒවට අනුග්‍රහ කරන්න ඕන කමන්නේ. ඒක ටිකකට කමන්නේ භාවනා අරමුණු. භාවනා මධ්‍යස්ථාන ඇතුළතන කියලා ආපහු අරමුණට ගන්න නම් හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවීමේ අදිෂ්ඨානයේ හිතේ තියාගෙන අපි යන් ඉදිරියට. අවසරයි. මූලික පාරයන්ත භාවනාව. ආනාපාන සති භාවනාව මුලින්ම මම ආනාපාන සති භාවනාව වැඩිවීමට ආරම්භ කර හුස්ම ගැනීම පිට කිරීම වාර 2ක් පමණ සිත පිහිටුවාගෙන කරන ලදී. පසුව මාගේ සිත මා නොදැනීම අනාගතයට ගොස් යම් වේලාවක් ගිය පසු නැවත සිත පිහිටුවා හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව සිත යොමු කරන ලදී. නැවත හුස්ම ගැනීම පිට කිරීම වාර 4ක් ගැන සිතන්නට හැකි විය. පසුව නැවත මාගේ සිත නොදැනීම අතීතයට සහ අනාගතයට දිව ගියේය. ප්‍රායෝගික ක්‍රියාකාරකකම. කෑම ගැනීමේදී සිත පිහිටුවා ගැනීම. කෑම ගැනීම ආරම්භ කර සිත පිහිටුවා පළමු කටවල් 4 පමණ ආහාරයට ගැනීමෙන් පසු මාගේ සිත අතීතයට සහ අනාගතයට දිව ගියේය. නැවත කෑම ගැනීමට සිත පිහිටුවා එය ගැන සිතමින් කෑම ගැනීම සිදු කිරීමට පෙළඹුණත් නැවත නැවතත් මාගේ සිත අතීතයට සහ අනාගතයට දිව ගියේය. එපමණයි නායක සුමන්. ඔය වගේ අර ඉන්ද්‍රයන්ට ආහාරයක් ගොදුරක් හම්බ වෙච්ච වෙලාවේ හිත ඒක අභිරමණය කරමින් අතීත අනාගතයට වෙන වෙන දේවල් වලට යනවා. ඉඳගෙන දෙක වහගෙන ඉන්නකොට නම් එහෙම අභිරමණය කරන දෙයක් එන්නේ නැහනේ. ඒක තමයි අපි උඟක් කරලා භාවනාව කියලා කියන්නේ. නමුත් මේකත් භාවනාවක් තමයි. අපිට තේරුම් ගන්න පුළුවන් මෙහෙම අරණ්‍ය සේනාසනක නැතුව කැම
භෝජන සංග්‍රහයකට ගියා නම් මොන තරම් කාම දනවන අරමුණු, ද්වේෂ දනවන අරමුණු එක ඇති කරනවද? ඉතින් අපි දැන් දැනගත්තට පස්සේ මේ ආරණ්‍ය සේනාවට ඇවිල්ලා දාන ටික වළඳනකොටත් මෙහෙමයි කියලා නම් කොහොම හිටීද භෝජන සංග්‍රහවල? ඒ නිසා මේකෙන් අදහසක් අරගෙන සාපේක්ෂ වශයෙන් තේරුම් ගන්න ඕම ටිකක් හිත ගියාට කමන්නේ. පුළුවන් තරම් මේක කෑම පාත්‍රයේම නැත්නම් ආහාර භාජනයේම හිත තියාගන්න අදිෂ්ඨාන කරගෙන ඉදිරියට යන්න. මූල කමඨහන ලෙස ආනාපාන සතිය වඩන ලද්දේ උදේ පටන් පිවිතුරු මනසකින් ආස්වාස ප්‍රාස්වාසය නිසිලෙස හුස්ම වාර 8ක් පමණ සිහියෙන් සිදු කළාද එයම 8 වාරයකින් පසුව වෙනස් වන ස්වරූපයකට පැමිණියද නැවත වරක් ආස්වාස මත සිහිය ගැනීමට හැකි විය. රතු වයිවර්ණ දෑ පෙනෙන්නට යෙදුනි. බිය දැනුනි. සක්මන තුලදී වැලි කැට යටිපතුලට ගැටෙන බවක් දැනුනි. කුඩා කූඹි මැස්සෝ ආදී සතුන් නෙත ගැටුනි. අනෙත් අවස්ථාවන් ලෙස දානය වළඳන විට නිදා ගන්නා විට සතිමත් වීමට උත්සාහය වුණා. යම් තරමක බියක් දැනේ. පෙනෙන එක එක පාට නිසා එපමණයි. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස 8ක් විතර පේනවනම් හිත පිට යන ඉස්සෙල්ලා කොමාරිකල්ලේ වගේ චක්‍ර දෙකක් කරකොල බලන්න හිත පිට යෑම අඩු වෙන්න පටන් ගන්නවා. පළවෙනි චක්‍රයේදී බාධා එනවා. දෙවෙනි චක්‍රයේදී බාධා එනවා. ඒ නිසා එකේ සිට රට ගණන් කර රමන්නේ දෙකක් විතර රවුන්ඩ් දෙකක් විතර ඔක පෙරලා ගත්තා නම් අපිට තේරෙනවා හිත පිට යන එක යම් ප්‍රමාණයකට සීමා කර ගන්න පුළුවන්. ඒ නිසා මේකම තමයි ක්‍රමය. ඊටදී කෙටි ක්‍රම හොයන්න යන්න එපා. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඕකම Tamangeema ක්‍රම සහ විදි නාවමු ක්‍රම සහ විදි යොදමින් ඕම ඉදිරියට කරගෙන යන්න. අවසරයි. හිඳගෙන භාවනා කිරීමේදී පළමු විනාඩි කිහිපය ආස්වාස ප්‍රාස්වාස කිරීම පිළිබඳ මෙනෙහි කළ හැකි වූ අතර ඉන්පසු කොන්දේ ස්නායු තෙරපීමෙන් හටගන්නා වේදනාව අධිකව දැනීමෙන් සිත වේදනාව දෙසට පමණක් යොමු වේ. සක්මන් භාවනා ඉරියව්ව ඵලදායකයි. පියවර 20ක පමණ සිත වෙනතකට ගියත් නැවත සිහි එළවා ගත හැකි වේ. එදිනෙදා කරන කටයුතු වලදීද තරමක් දුරට සිහියෙන් කටයුතු කළ හැකි අතර පසුව කරන දේ සිතීමට අමතක වේ. එපමණයි. අපි අර වාඩි වෙලා ඉන්නකොට තමයි කොන්ද බරක් පිට කොන්දේ ස්නායු තියෙනවා කියලාවත් තේරෙන්නේ. අපි චිත්‍රපටයක් බල බල හිටියොත් කැරම් ගහ ගහ හිටියොත් පැය ගණන් ඉන්නවා තේරෙන්නේ නැහැ. ඒ මේ තේරීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුකක් තමයි. අපි එහෙමනම් සත්‍ය පිටුව නැතුව ඉඳගෙන ඉන්නකෝ බලන්න. අවුරුදු ගණන් යනවා තේරෙන්නේ නැහැ. ඉතින් සමේක බාධාවකට ගන්න එපායි. තේරෙන්නේ සතිය තියෙන නිසා, කායට හිත ගත්ත නිසා, අන්න ඒක අගේ කරන්න ඉගෙන ගත්ත දවසේ ඔන්න පිළිවෙන් අධ්‍යාපනය ලැබුණා කියලා කියන්න පුළුවන්. නැත්නම් මේ භාවනා කරන ගියාම කොන්දරි දෙනවනේ, භාවනා කරන ගියාම කටට කෙලවුනනවනේ, භාවනා කරන සද්ද ඇහෙනවනේ කියලා. ඒක නෙමෙයි. ඒක පදුට්ට මනසෙන් කියන්නේ. මේක ප්‍රසන්න මනසෙන් කියන්නේ. භාවනා කරනකොට වෙන්න නැති ශාරීරික දන් තේරෙනවා. ඒ මොකද හේතුව? හිත කයට ඇවිල්ලා. අන්න ඒක අගේ කරමින් ඒක බාධාවක් කරගන්න නැතුව ප්‍රසන්නව වාර්තා කරන්න තවදුරටත් ඉදිරිය බලන්න කියලා කියමු. සති භාවනා වැඩසටහන තුලදී සිහිය පිහිටුවා ගැනීමට මා විසින් මූලකමටහම් ලෙස ආනාපාන සතිය වඩන්නට පටන් ගතිමි. ඊටාම සුළු වේලාවක් සිත හුස්ම ගැනීම පිටකිරීම ගැන පිහිටුවාගත් නමුදු අලුයම අවදි වීම නිසාවෙන් ඊටා දැඩි නිදිමත ගතියක් පැමිණ. මාගේ සිහිය පිහිටුවීම සම්පූර්ණ විනාශ කළේ. උදෑසන 4ට අවදි වීම වෙනුවට උදෑසන 6ට අවදි වීම සංශෝධනය වුවහොත් මේ භාවනා වැඩසටහන ඊතා විශිෂ්ට ප්‍රතිඵල නෙලා ගන්නට හැකිවනු ඇත. එසේ නොවුනහොත් දවසම නිදිමත ගතියෙන් නීරසයෙන් සියලු දෙනා කාලය ගෙවනවා ඇත. එපමණයි. තමයි පාන්දර 9ට විතර අවදි වෙනවනේ උඟක් හොඳයි. නිසා කරුණාකරලා මේ දෙන බත්තික කාලා මේ කාලසටහන කරන්න බෑ. ඔය පළවෙනි දවසේ කියන දේවල් අහන්න ගත්තොත් මේක රිට්‍රීට් 280ක් කරන්න බෑ. බලන්නකෝ ඒකේ නා තුන්වෙනි දවසේ ලියන එක මොකද්ද කියලා. කියයි 4ට නේ 3ට නැගිටිනා හොඳයි කියලා. අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ. බුදුජානනාංශේ ඌ අපිට කියලා දීලා තියෙන නිසා පළවෙනි දවසේ බබාලා ටිකක් අඬනවා. ගණන් ගන්න ඒවා. අපිවම යන්කෝ අඬහැරයක් පාගෙන මොකද වෙන්නේ කියලා බලන්න. මූල භාවනා කමඨහන ආනාපාන සතිය. ආනාපාන සතිය වැඩිම මගින් සතිය පිහිටු වීමට විශේෂ උපකාරයක් වූයේ ආස්වාස ප්‍රාස්වාස හිර කර ගැනීම සහ පිට කිරීමයි. සක්මන තුලින් සිත පිහිටු වීමේදී පෞද්ගලිකව මුහුණ දුන් ගැටලුවක් වූයේ තද බල ලෙස නිදිමත ගති ඇතිවීමය. සිත යම් තරමක් දුරට එක අරමුණක පිහිටුවා ගැනීමට සති භාවනා ක්‍රමය උපකාරූ බව
උපකාරී විය. මෙම වැඩසටහන මගින් දීර්ඝ කාලීනව සතිය පිහිටුවා ගැනීමට ලොකු පිහිටුවාලක් සපයයි. එපමණයි. ඔය ඒකට අපිට ඉස්සල්ලකෙත් තියෙනවා මේකෙත් තියෙන නිදිමත. බලන්න නිදිමත එනකොට කොහොමද? පවතිනකොට බලන්න බෑනේ. යනකොට කොහොමද කියලා. මේක අල්ලගත්ත දවසේ නිවනේ තමයි. නිින්ද මුල නිින්ද මැද අල්ලන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. නිින්දේ අග ඔන්න ඔය දෙක නිතර එන්න ඇරලා නිදිමතට මුල මැද අග බලන්න උත්සාහ කරන්න. එතකොට පුදුමාකාර අපේ යටිහිත කියන්නේ මොකද්ද? කොහොමද මේ වැඩේ යන්නේ කියලා පිළිබඳ විශාල යාන්ත්‍රණයක් සයිකියාට්‍රි පිළිබඳව එහෙම නැත්නම් මානසික විද්‍යාව පිළිබඳව ගොඩාක් තොරතුරු තියෙනවා. නිසා නිින්ද අපේක්ෂාවෙන් යන්න අපේක්ෂා කරන කෙනෙක් මනාවෙන් නෙවෙයි. මෙයා එන හැටි බලන්න යන හැටි බලන්න ඒක වාර්තා කරන්න. ඒකට නිින්ද එන්න මෙපාය. නිසා අනිදාසේ නිින්ද අපේක්ෂාවෙන් නිින්දට ලෑස්තිලා යන්න කියලා කියමු. පරියංක භාවනාවේදී මාගේ මූල කමඨහන ලෙස ලබාගත්තේ ආනාපානසති භාවනාවයි. එෙහිදී මුලින්ම සිත යොමු කරනු ලැබුවේ උදරයටය. මුලින්ම නාස්පුඩුව දෙස සිත යොමු කිරීමට මත්තෙන් ආශ්වාසයේදී උදරය පිම්බීමත් ප්‍රාශ්වාසයේදී උදරය හැකිලීමත් වශයෙන් සිත යොමු කොට වාර 40ක් පමණ ගිය කල්හි නාස්පුඩුවට සිත යොමු කළෙමි. මෙය වාර 10ක් පමණ කරන කල්හි වෙනස් සිතුවිල්ලක් නිසා ආශ්වාස වාර 2ක් පමණ මගහැරී ඇති බව වැටහුණි. නැවතත් සිහිය එළඹ මුල සිට භාවනාවට සිත යොමු කළෙමි. නැවත වාර කිහිපයක් ආශ්වාසයට හා ප්‍රාශ්වාසයට හිත යොමු කරද්දී ශරීරයේ යම් යම් ස්ථානවල වේදනාව දැනීම නිසා භාවනාවට යොමු කරන සිත ඉක්මවා වේදනාවට සිත ඇදී ගියෙමි. නැවත සිහිය එළවා භාවනා කරද්දී භාවනා කිරීමට කෙතරම් නම් අපහසු දැයි වේලාව කොපමණ දැනනවාද යන්න සිතුනි. කෙසේ නමුත් නැවත කෙසේ හෝ භාවනාවේ යෙදෙනවා කියා නැවත භාවනාව ආරම්භ කළෙමි. ඒත් සිතුවිලි කිහිපයක් හිතට ආ නමුත් භාවනා නොකර සිටින අවස්ථාවල එන සිතුවිලි සමුදායට වඩා අඩු වී සිතුවිලි කිහිපයක් එනම් සිතුවිලි එකක් දෙකක් පැමිණියද ඒවා යටපත් කරන්නට හැකියාව ලැබුණි. 2. සක්මන් භාවනාව. සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ ලෙස සිතමින් මුලින් සක්මන් කළෙමි. මෙහිදී වැලි පෑගෙන විට එය ඉක්මනින් දැනීම හේතු කොටගෙන හිතට සිතුවිලි පැමිණීමේ අඩු බවක් වෙයි. වැලි පෑගීමේදී එම දැනීම හොඳින් දැනෙන නිසා වෙනස් සිතුවිලි ඒමට කලින් යටිපතුලට සිත යොමු කරගෙන භාවනාව හොඳින් සිදු කර ගැනීමට හැකි විය. එදිනෙදා ප්‍රායෝගික කාර්යයන් වලදී ඊට සිත යොමු කිරීමෙන් සිතට නිකරුණේ එන හිස් වැඩකට නැති සිතුවිලි ඒම වලකින අතර කරන කාර්යයද හොඳින් කර ගැනීමට හැකිවන බව හැඟුණි. එපමණයි. ඔයකට පරයන්ක ඉන්නකොට ආනපනේ 10ක් අදන් කරලා තියෙනවා. ඉතින් වේදනාව එනවා. ඊට පස්සේ හිතවිලි එනවා. බලන්න වේදනාව ආපු නිසා ආනපනේ නතරලාද කියලා පොඩ්ඩක් බලන්න. මට හිතවිලි එන නිසා ආනපනේ නතරලාද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඊතර බලන්න වේදනාව තියෙද්දි ආනපනේ බලන්න බැරිද කියලා. බැලුවොත් පේනවා. හිතවිලි තියෙන අතරේ බලන්න බැරිද කියලා බලන්න ආනපනේ ඒවට කියන්නේ හොරාපොලිස් ශ්‍රී කරනවා කියලා. ඕක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒගොල්ලෝ මොන බෝලේ දැම්මත් අපි අවුට් වෙන්නේ නැතුව බැට් කරගන්න දැනගන්න ඕනේ. හිතවිලි වරෙන් ඒත් බලන්න ආනපනේ තියනවද නැද්ද? එකක් දෙකක් බැලුවත් ඇති. වේදනාවෙන්ද වේදනාවෙත් ආනපනේ නැද්ද කියලා. සක්මනීති හිතවිලි එනකොට සක්මන නතර වෙනවද බලන්න? නැහැ. ඒක කවුද හිතන්නේ කවුද සක්මන් කරන්නේ? විශාල ප්‍රශ්නයක්. ආනෝක විසඳගත්තු දාසේ දිනවා අපි මොන රූකඩද අපි මොන හොල්මන්ද මේ දෙක තුනක් මේක ඇතුලේ යනවා මොකා මොන දේ කරනවද කියලා දන්නේ නැහැ. සමහරුන්ට ඔක දැනනකොට පිස්සු හැදෙනවා. ඉතින් හොඳට බලන්න කොයි දේ ආවත් මූල කර්මස්ථානයේ ඉඩ තියලා තමයි බුදුහාමුදුර අපිට මූල කර්මස්ථාන දීලා තියෙන්නේ. අන්න ඒකත් බලලා වාර්තාකරනද අද දවසේ එක ටිකක් සැර වැඩි. හෙට හන්ද වෙනකොට එවැනි වාර්තා අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පරියංක භාවනාව. මුල් කමඨහන ආස්වාස ප්‍රාස්වාස කිරීමේදී උදරය විසරණය වන බවත් සංකෝචන වන බවත් අවධානයට යොමු කිරීම. ක්‍රියාකාරකව මගේ උදරය සංකෝචන හා විසරණය පිළිබඳව අවධාරණය කරමින් හුස්ම රැලි 6ක් පමණ ගෙන පිට කළ අතර මෙහි පැමිණි ආකාරය සිතට නැගිනි. එම අවස්ථාවේ නැවත මා හුස්ම ගන්නවා පිට කරනවා යයි සිත භාවනාවට යොමු කළෙමි. ඉන් පසුව සිහියෙන් භාවනා කිරීමට සිතාගත් අතර සාර්ථකව සුසුම් රැලි 11ක් පමණ ගැනීමට පිට කිරීමට හැකි වුණි. සක්මන් භාවනාව. මුල් කමඨහන සිහියෙන් සක්මන් භාවනාව කිරීමට ඇවිදීමේදී
වම් කකුල සහ දකුණු කකුල පියවර මාරු කිරීමේදී මේ දකුණය මේ වමය යන්න සිතාගෙන පියමන් කළ අතර අනතුරුව යටිපතුලට දැනෙන ස්පර්ශයන් පිළිබඳ සිහියෙන් භාවනා කිරීම. ක්‍රියාකාරකම සක්මන් මළුවට ගොස් පළමුව සාමාන්‍ය ගමනින් පියවර කිහිපයක් ගොස් මේ වම් පාදය මේ දකුණු පාදය යයි පදනම් කරගතිනිමි. අනතුරුව යටිපතුලට වැලි පෑගෙන විට මුලින්ම විලුඹ, ලේ වකය, කොට්ටය, ඇඟිලි වශයෙන් දැනෙන ස්පර්ශයන් ගැන අවධානයෙන් සක්මන් කළෙමි. සක්මන් මළුවේ වට කිහිපයක් ගිය පසු දකුණු පාදයේ ඇඟිලි පිටුපස බිම ගෑවෙනු දැනින. සක්මන් භාවනාවෙන් පිටතට සිත ගමන් කළ බව දැනගත් මා නැවත යටිපතුලට දැනෙන ස්පර්ශයන් කෙරෙහි අවධානයෙන් සිහියෙන් සක්මන් භාවනාව කළෙමි. සතිය එදිනෙදා ක්‍රියාකාරකමට යොදා ගැනීම. දිවා ආහාරය ගැනීමේදී සිහියෙන් යුතුව මේ ව්‍යංජනය, මේ රසය, මේ පෝෂණයයි මනසින් සිතමින් ආහාරයන් ගත්තේය. ඒවා හොඳින් මගේ ශරීරයට උරා ගන්නට ඇතැයි මට සිතේ. එපමණයි. මේකට දන්න කියන කෙනෙක් එහෙම නැත්නම් කලින් උපදෙස් ලැබිච්ච කෙනෙක් වගේ හිත පිට ගියා. දැනගත්තාට පස්සේ හිත ගත්ත බව දැනගත්ත මෙන්න මේකෙන් කියන මට්ටමට යනකම් වාර්තාව ටිකක් ඇඩ්වාන්ස් විදියට උසස් විදියට ලියලා තියෙනවා. ඒ නිසා ආය වගේම ක්‍රමසහවිදි හොයාගෙනක් තියෙනවා පිට යනකොට ගෙන්න ගන්න. ඉතින් මේවැනි වාර්තාවල් මේ රචනා ක්‍රමයේ රහත් වෙනකම් අමතක කරන්න එපා. ඒකට අධ්‍යාපනයත් හරියයි, උගන්වන්නත් හරියයි, හම්බෙන හැම සම්පතක්ම ලස්සනට පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි. ජීවිතේට තේමාවක් එයි. හොඳයි. අපි යනවා ඊගායකට. පරියංක භාවනාව. හුස්ම ඉහළට සහ පහළට ගැනීමේදී නාසය විවරය අස මෙන්ම මුඛයේ ඉහළ කොටසේ වාත ධාරා ගමන් කිරීම කුඩා කාලයට නිරීක්ෂණය වුණි. තප්පර 5ක් 10ක් අතර සිත ඒකාකාරී වුවත් නැවත වෙනත් කිසියම් හෝ ශාරීරික පීඩාවකින් සිත විසිරී යයි. නැවත සිත ඒකාග්‍ර කිරීමට අදිටන් කරගත්ෙමි. සක්මන් භාවනාව. සක්මන් කිරීමේදී අවට පරිසරය හා ගැටෙන ඇසෙන වෙනත් ශබ්ද වලින් මිදී ඒකාකාරීව පියවර තැබීම මත පමණක් සිත යොමුවිනි. කිහිප සැරයකින් පසු ඇවිදීමේ වේගය මා විසින්ම පාලනයකට යොමුවිනි. ධර්මදේශනාවට අනුව සක්මන් වේගය තීරණය කිරීම කයට නිදහසේ බාර කළ යුතුයයි ඒ සඳහා උත්සාහ දරිමි. ප්‍රායෝගික යෙදීම. ගණිත විෂයේ ඉගැන්වීමේ කටයුතු සිදු කරන ආචාර්යවරයෙකු ලෙස ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට සහ සිසු දරුවන්ට අදාළ ගණිත ගැටළු සාකච්ඡා කරමින් යාමේදී අතරමඟ නොයෙකුත් බාධක පැමිණි. දුරකථනයේ නාද වීම, අත්‍යවශ්‍ය පණිවිඩ පැමිණීම, සිතෙහි ඒකාග්‍රතාවයේ තුලින් කෙතරම් බාධක පැමිණියත් ඒවා හමුවෙහි නැවත අවසන් කළ තැනින් පටන්ගෙන අධ්‍යාපන කටයුතු ඉටු කිරීමට හැකියාව ලැබුණි. ඉගැන්වීමේ කටයුතු වල නිරත වීමේදී මෙන්ම ශිෂ්‍යයින්ගේ ඉගැන්වීම වලදීද සිත ඒකාග්‍ර කර ගැනීම මහත්සේ රුකුලක් වන අතර ඒ සඳහා භාවනා ක්‍රම මගින් ලබා දෙන පුහුණුව ඉතාමත් විශිෂ්ට කාර්යයක් කොට සැලකමි. එපමණයි. ඔය ශල්‍ය කර්ම කරන දොස්තරලත් කියනවා පැයක් වෙලා ගන්න ශල්‍ය කර්මයේ හොඳට සතියෙන් කරන විනාඩි 35න් කරන්න පුළුවන්. කලබල තියෙනවා තමයි හැම එකම. නමුත් හරියට ඔපරේෂන් කරන දොස්තර හරි පිළිවෙලට යනවනම් බොහොම ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අපි දවසේ පැය 8ක් වැඩ කරනවා කියව බොරුව ගෙනියන්නේ. ඕක පැය 6න් ඉවර කරන්න පුළුවන්. 6න් ඉවර කරලා 5න් ඉවර කරන්න පුළුවන්. බුදුජානසී අවුරුදු දවසට පැය 18ක් අවුරුදු 45ක් ටිකටම වැඩ කළා තියෙනවා. ඒ නිසා කරගෙන යන්න බලන්න කොච්චර කාර්යක්ෂමතාවයක් එනවද කියලා. ඒක අනුන්ට පේනවා. කියා යන්න ඕ කියා පාන්න ඕනේ මොන තරම් දේවල් විචල්්‍ය සාධක හැසිරෙව්වත් නැව පෙරලා ගන්න තු යන කැප්ටන් කෙනෙක් වගේ ගුරුවරෙක් වශයෙන් එහෙම නැත්නම් ගුරු ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් අත්‍යවශ්‍ය කොඳු වැට පෙලක් මේකේ ලැබෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන ලියලා තියෙන්නේ හොඳයි. අපි යනවා ඊගාව වාර්තාවට. මූලික පරියංක භාවනාව වැඩිම. නාස්පුඩු වලට දැනෙන ආස්වාස ප්‍රස්වාසය නිසි පරිදි අසුන්ගෙන ආස්වාසය හා ප්‍රස්වාසය මූලික කරගනිමින් භාවනාව වැඩිම ආරම්භ කරන ලදී. ටික වේලාවකට පසු පාදවල වේදනාව නිසා සතිය ගිලිහුණි. නමුත් එය ඉවසමින් වේගවත් සුසුම් වාර කිහිපයක් එක දිගට ගැනීමෙන් නැවත භාවනාවට සිත යොමු කරගන්නා ලදී. සක්මන් භාවනාව වැඩිම. වම් පාදය හෝ දකුණු පාදයේ තැබීම. සැහැල්ලුවෙන් කිහිප වරක් ඔබ මොබ යමින්
සක්මන් මළුවේ ස්වභාවය අවබෝධ කරගතිමි. පසුව ආරම්භක ස්ථානයේ සිට සතිය පිහිටුවා ගනිමින් වම් හා දකුණු ලෙස පාද තැබීම සිදු කරන ලදී. බාහිරින් ඇසෙන සතුන්ගේ ශබ්ද නිසා භාවනාවට බාධා වුනි. ඒ මොහොතේ මදක් නැවතී සිට හොඳ සුසුමක්ගෙන නැවත සක්මනට සිත යොමු කර ගතිමි. ආහාර ගැනීමේදී සතිය පවත්වා ගැනීම. දහවල් දාණය ගැනීමේදී වෙනදාට වඩා සංයමයකින් යහපත් සිහියෙන් අතසේදීම පිඟාන සුරතට ගැනීම සිදු කරන ලදී. අවශ්‍ය ආහාර අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගැනීමට වග බලා ගන්නා ලදී. ආහාර ගැනීමෙන් පසු නිසි පරිදි සෝදා පවිත්‍ර කර ශබ්ද නොනැගෙනසේ පිඟාන් කෝප තැබීමට සිහිපත් කර ගතිමි. එපමණයි. ඒ විදිහට කුරුළු සද්ද වලට හිත පිට ගියාට කුරුළු සද්දෙන් පස්සේ නැවත ආනාපානට ආවට පස්සේ යනකොට ගිය ආනාපානෙමද තියෙන්නේ නැත්නම් ඊට වැඩි එක තැම්පත් වෙලාද ඇවිස්සීලාද කියලා පොඩ්ඩක් බලන්න. පුදුමාකාර දෙයක් ඇතර තියෙනවා. ඔය හිත පිට ගිහිලා තිබුණත් ආනාපානේ භාවනා කරලා. සමහරවිට ආපහු එනකොට හිත කලබල වෙලා නැත්නම් තිබුණටත් වැඩි ආනාපානේ සිුම් වෙලා. හිත පිට ගියා කියලා මොනක්වත් බලපන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ. හිත පිට ගියාට දුක් කරදර ගන්න එපා. ආනාපානේ බලන්නේ මොාවෙන් එන්න ආපහු. ඇවිල්ලා බලන්න යනකොට දාලා ගිය තැනම තියෙන කියලා. ගාක් කළාට ආනාපානේ තනියෙන් භාවනා කරලා. අන්න ඒක වාර්තා කරගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා වාර්තාවට. තෙරුවන් සරණයි. මූලික පර්යංකේ ආනාපානසති භාවනාව. මුලින්ම මම හුස්ම ගැනීම පිට කිරීම වාර 3ක් පමණ සිහි පිහිටුවාගෙන කරන ලදී. පසුව හිත අතීතයට මම නොදැනීම ගෙන යන ලදී. පසුව මට වැටහුණේ එය ටික වේලාවකින්. පසුව නැවත හිත හුස්ම ගැනීම පිට කිරීමෙහිලා පිහිටුවන ලදී. නමුත් එය කීප වරක්ම මට නැවත කිරීමට සිදුවිය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෑම කෑමේදී සිත පිහිටුවීම. එයද මුල් බත් කටවල් කීපයෙන් සිය අතතිව කන ලදී. නමුත් මට නොදැනීම හිත අතීතයට යන ලදී. නැවතත් එසේ විය. ගරු ස්වාමින් වහන්සේ හිත වර්තමානයේ පිහිටුවීමේදී අපිට නොදැනීම නොවැටහීම හිත අපෙන් මිදෙමි. එයට හේතුව කරුණාවෙන් පහදා දෙන්න. හේතුව අහේතුව තමයි. අහේතු කාලේන කජ්ජේන පූලං කියලා කියන්නේ. නරක වෙලා. ඉතින් සත්‍ය පිටරන් ඉස්සලා කොහොම තියෙන්නද හිත? අතීතයේදී බැලුවොත් කක්ක ගොඩක්. මේ සත්‍ය පිහිටවලත් මෙහෙමනම් හිත පිටවන් නැති වෙලාවේ අපි කාපුවා කොහෙටද යන්න ඇත්තේ? කරපුවාට මොනව වෙන්න ඇද්ද? හිතපුවාට මොනව වෙන්න ඇද්ද කියලා පොත් ලැබීමක් නැහැනේ. no book keeping. ඉතින් අපි කනිතරත් පඬිතකමට උපදෙස් දෙනවා අරම කරපන් මෙහෙම කරපන් කියලා. අපේ ගෙදර තියෙන මර්ගාතුවත් පේන්නේ නැහැ. මේ කරන්න ගියහම පේනවා මෙච්චර උවමනාවෙන් කෑම කන්න ගියත් මේ වගේ හිත පිට යනවා. හැබැයි ඒක නරකක් කියලා හිතන්න එපා. ඒක දැකපු දේ ලොකු දෙයක්. ලෙඩක් තියෙනකොට ලෙඩ තියෙන බව දැනගන්න එක ලොකු දෙයක්. අපි රෝග නිర్ణය කියනවා බුදුරජාණන් වහන්සේ වගේ සතහට වෙන බව දුකට වේදානන. හොඳට මේක සත්‍ය මෙච්චර ප්‍රතිඵල ලැබුණා කියලා සතුටින් දක්නාසුලෝ දිකට භාවනා කරන්න. එතකොට ඉල්ලන බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට සිද්ධ වෙයි. පර්යාංක භාවනාව මූලික කමඨහන ලෙස හුස්ම ඉහළ ගැනීම හා පහළ හෙලීම පිළිබඳව සිහි කරමින් භාවනාවේ යෙදුනි. පසුව හුස්ම රැලි 10ක් පමණ එක දිගට ගත හැකි වුවද පසුව පාදයේ ඇති වූ වේදනාකාරී තත්ත්වය නිසා ඉරියව් වෙනස් කිරීමට සිදුවිය. විනාඩි 2-3කට පසු නැවත සතිය හුස්ම හෙලීම සහ පහළ හෙලීමට යොමු කළෙමි. ඉරියව් වෙනස් කිරීම පිළිබඳවද පසුව සතිය යෙදවීමට පුරුදු විය. සක්මන් භාවනාව මූලික කමඨහන ලෙස වම් පාදයේ සහ දකුණු පාදයේ පිළිබඳව සතිය පිහිටුවිය. පීවර 15ක් පමණ සතියෙන් යුක්තව සිදු කළද පසුව අනෙක් අය ඇවිදින ආකාරය පිළිබඳව සිතීම සහ අනෙක් අයෙක් කළ කොටු පෙනීම නිසා අවධානය වෙනතකට යොමු විය. නැවත සතියේ පිහිටුවීමට අවස්ථාව ලැබුණි. එපමණයි. ඔය වගේ අපිට ඉරියව්ව වෙනස් කරන්න සිද්ධ වුණොත් SMS දාන්න. SMS කියලා කියන්නේ slowly, mindfully, silently. නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව. එමෙයට කකුල අවශ්‍ය තැනට ගෙනියන්න යෝගාවචරයක් වාගේ. ඒකල බලන්න වෙනස් කරාට පස්සේ සතිය පිහිටීමේ හැටියි. මේක ලියලා තියෙන විනාඩි 3ක් විතර ගියාට පස්සේ නැවත සතිය පිහිටව ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ හොඳ අවබෝධයක් ඇතුව කරලා තියෙන. ඉරියව් වෙනස් කරන්න එපයි කියලා නෙවෙයි කියන්නේ. කරන වෙනස් වීම පොත් බැීමක් තියාගන්න.
ඒක නැවතිල්ල යෝගාවචරික විදියට කරන්න. ළඟ ඉන්න කෙනාට ඇහෙන්නේ නැති විදියට කරන්න. සතියෙන් කරන්න. එතකොට තේරෙයි ඉඳගෙන ඉඳලා නැගිටින වෙලාවක අතපය දිගාරන වෙලාව, නමන වෙලාවක, යන්නේන වෙලාව ඕනේ තැනක SMS මෝඩ් එකේ යන්න පුළුවන්. ඒක හරි වටින දෙයක් ජීවිතේට. අපි යමු ඊගා ප්‍රශ්නෙට. පරියංක භාවනාව. පරියංක භාවනාවේ යෙදෙන විට මූලික කමඨහන ලෙස යොදාගනු ලැබුවේ නාස්පුඩු තුලින් හුස්ම ඉහළ ගැනීම හා පහළ හෙලීමයි. මූලිකව හුස්ම වාර 5ක් පමණ අවබෝධයෙන් ගත්තද ඉන්පසුව සිත බාහිර ශබ්ද වෙත යොමු විය. ටික වේලාවක් යනතුරු අවධානය බිඳුණු බව අවබෝධ නොවිය. නැවත එම බාහිර ශබ්ද වලින් තොරව හුස්ම ගැනීම වෙත අවධානය යොමු කළ අතර එවිට හුස්ම වාර 10ක් පමණ අවධානයෙන් ලබා ගත්තේය. අවස්ථා කීපයකදී අවධානය බිඳී ගිය විට නිදිමතත් දැනුණු අතර ගැඹුරු හුස්ම කීපයක් ලබා ගැනීමෙන් එය මගහරවා ගත්තේය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ යෙදීමේදී මූලිකව වම් හා දකුණු පාදය ලෙස හඳුනා ගනිමින් සක්මන් කළ අතර එහිදී බාහිරින් ඇසෙන ශබ්ද නිසා නිවසේ දෙමාපියන් ගැන සිතීම නිසාත් අවධානය බිඳී ගියේය. නැවතත් එම සිතුවිල්ල හඳුනාගෙන නැවත සක්මනට ඉක්මනින් යොමු විය. සාමාන්‍ය ක්‍රියාවකදී අවබෝධයෙන් යෙදීම උදෑසන ආහාර ගැනීමේදී අවබෝධයෙන් යුතු ආහාර බෙදාගත් අතර ආහාරයට ගත හැකි ප්‍රමාණයට පමණක් බෙදාගත්තේය. ආහාර ගැනීමේදී බත්තා ව්‍යංජන නිසියාකාරයෙන් මිශ්‍ර කර ආහාරයට ගන්නා දෑ පිළිබඳව අවබෝධයෙන් ආහාර ගැනීමට උත්සාහ කළේය. එපමණයි. මේකෙදී අර පරියන්කේදී ඒ වගේ හිත පිට යන වෙලාවල් වල කලබලයකින් තොරව බලාගෙන ඉන්න. එතකොට අපිටම ක්‍රමයක් පෑදෙනවා. නැවත අර හිතපු තැනට එන්න. ඒක කරන්න ඒ වගේ හැකියාවල් මතුවෙන්න ක්‍රමසාවිදි මතුවේ හිත පිට යන්න ඕනේ. හිත පිට යාම නරකක් විදියට සලකන්න එපා. ඒක පුළුවන් තරම් බලන්න කොච්චර ඉක්මනට ආපහු ගන්න පුළුවන්ද කියලා ගත්තට පස්සේ අර හිතපු තැන සතිය කොච්චරක් අඛණ්ඩව පවතිනවද කොච්චරක් හැලහැප්පිලා තියෙනවද කියලා බලන්න අපි හිතෙන් තරම් හැලහැප්පිලා නැහැ. ඒක ලොකු ලාභයක් යෝගාවචරය හරි හැටියට හිත යොදා ගන්න දන්නවනම් නිකන් උත්සාහ කරලා බලන්න උනන්දුව පිනිස. අවසරයි. සතිපට්ඨානය පිහිටුවීම සම්බන්ධව සතිය පිහිටුවා ගැනීම සඳහා ක්‍රියාකාරකම් සමුදායක් ප්‍රගුණ කිරීමට ලැබුණි. එය මහත් ලාභයකි. ආනාපාන සතිය. මෙම ක්‍රමවේදය පියවරක් අද දින කිරීමට හැකි වුනිමි. එනම් හුස්ම නාසිකාග්‍රයට අවධානය යොමු කරමින් අවධානයෙන් බලා සිටීමට. මෙහිදී එක් පියවරක් පමණක් දැනගන්නට ලැබුණි. මෙසේ හුස්ම ගැනීම සහ හෙලීමට අවධානයට යොමු කර සිටීමේදී අත්දැකීම් සමුදායක් ලැබුවෙමි. හුස්ම නාසයේ කෙළවර ගැටීම අවධානය යොමු කිරීම. හුස්ම තුනී වෙන අවස්ථාවන් දැනුනි. හුස්ම ගැටෙන සහ දැනෙන බවක් නොදැනුනි. මෙම පියවර දැන ගැනීමට කැමැති වෙමි. ආනාපාන සතිය සම්පූර්ණව දැනුවත් වීමටද අපේක්ෂා කරයි. සක්මන් භාවනාව. ඊටමත් කැමැත්තෙන් සිදු කරනු ක්‍රියාකාරමක් වශයෙන් මෙය දැක්විය හැකිය. එපමණයි. මේ පොඩි දෙයක් ලැබුණත් බොහොම සන්තෝෂ වෙන චර්චයක්. පුදුජන් වහන්සේගේ විස්තර කරන්න හතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. දිගට දැන් ආර්ශාසය එන්නේ කෙටි වෙනවා. දිගට වෙන ප්‍රසවාසයේ ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී සාස්ත්‍ර ප්‍රසවාස මුළුල්ලම තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ විදිහට අමුතුම රචනයක් තියෙනවා ආනපානේ. අමුතුම චරණයක් තියෙනවා. අමුතුම ගලණයක් තියෙනවා. ඒක විතරයි සංසාරේ අපි මෙතෙක් නොකරපු එකම දේ. ඒ නිසායි අපි සංසාරේ වන්දි ගෙවන්නේ. ඒක බුදුන්සේ පියවර 4කින් පෙළ දෙනවා. කායනුපස්සන කොටසේ. ඉතින් ඒ කවුරුත් අත්දකින්න එකම ක්‍රමයට තමයි. ඒ නිසා ඒ දේ දකින්නකන් එතෙන්ද එනකන් බුදුහාමුදුරුත් එක්ක සමාන්තර යනකන් ওই ක්‍රමේ තමයි ක්‍රමේ. මේ කෙනාට ඒක තේරිලා තියෙනවා දික් වෙනවා කෙටි වෙනවා ඊට පස්සේ සියලුම හුස්ම දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒක වෙච්ච දෙයක්ද නැත්නම් මේ ස්වභාව සිද්ධියක්ද කියලා දැනනකම් පොඩ්ඩක් කරලා බලන්න. එතකොට කොච්චරක් සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යයක්ද කියලා අපිට වැටහෙයි. සක්මන් භාවනාව. පතුලෙහි විලුඹුව ලේවකය කොටස ඇඟිලි ස්පර්ශය සිත තරමක් යොමු කර ගැනීමට පහසු විය. පොළොවේ ස්පර්ශයට සංවේදීතාවයේ දැනුනි. මීළඟට කළ යුතු පියවර කුමක්ද? අපහසුතා. සිතට වෙනත් අරමුණු පැමිණීම. බාහිර කුරුල්ලන්ගේ සතුන්ගේ ශබ්ද ඇසීම. එපමණයි. ඔය විදිහට පියවර ලේවකයේ විලුඹ කොට්ටේ දක්මින් පියවර කීයක් යන්න පුළුවන්ද කියන එක තමයි
අපිට දැනගන්න ඕන වෙන්නේ ඊගාවට මොකද්ද කරන්න ඕන කියලා බලන්න. දෙක ඒ බාහිර සද්ද තියෙද්දිම සක්මන කරන බව දැනගන්න පුළුවන්ද? නැත්නම් බාහිර සද්දයක් ඇහිලා කොච්චර වෙලා යනවද නැවත අරමුණට හිත ගන්න. ඒක අපේ පෞරුෂත්වයේ මයින් මිම්ම. මොනහරි එකට හැලහැප්පුණාට පස්සේ ආයෙ කොච්චරක් වෙලා යනවද අපේ හිතපු තැනට එන්න. ඉතින් අන්න එක පිළිබඳ පොඩ්ඩක් තව හොයලා විස්තර ලියන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහ ගමන බලන්න. අවසරයි. සමත භාවනාව වැඩිම. පරියන්ත භාවනාව. මූලාරම්භක නිමිත්ත. නාසයේ මුල සිත පිහිටුවීම හා ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කිරීම. ලැබූ ප්‍රතිඵලය. සිරුර සැහැල්ලුවටපත් විය. විටක ශරීරය දීර්ඝ වීමක් උස ගියාක් වැනි බවක් දැනුනි. එක්වරම අරමුණු නැතුව ගියාය. කඳත් හිසත් කඩා වැටුණක් මෙන් දැනුනි. කරන්ට් වැදුණක් මෙන් දැනුනි. නැවත ආස්වාස ප්‍රාස්වාසය වෙතට සිත ගැනීමට හැකි විය. යලි ඉහත කෙලින් අරමුණෙහි සිත පිහිටුවා ගන්නා ලදී. මෙවන් අවස්ථාවකදී කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කරන්න. අපහසුතා තුනටියේ වේදනාව සිතට අරමුණු විවිධ අරමුණු පැමිණීම ආදී දේ දැක්විය හැක. තේරෙන්නේ අන්තිම ටික කියුවට ඇහුන්නේ නැහැ. ඒ අන්තිම වාක්‍ය ආයතරයක් කියවන. අපහසුතා තුනටියේ වේදනාව සිතට අරමුණු කරුණාකර ආයතරයක් කියවන්න ස්මූත්ලි අහගෙන ඉන්න එක ගැන අපහසුතා තියෙන තුනටියේ වේදනාව සිතට විවිධ අරමුණු පැමිණීම. තව තියෙනවා. එපමණයි තියෙන්නේ. ඔව් එතකොට මේව අපහසුතා නෙවෙයි නැති කෙනෙක් ඇත්තේ නැහැ. මෙයා මේක අපහසුතාවයක් කරන කෑ ගන්න. භාවනා කරන ඕනම කෙනෙකුට ওই ටික තියෙනවා. ඒ නිසා මේක අපහසුතා නෙවෙයි. ඊගාවට කරන්න තියෙන දේ ඉස්සලා කරන ඇහුවා වගේ මේ විදියට හුස්ම රැලි කීයක් විතර බලන්න පුළුවන්ද? යනකොට තුනටි වේදනා තියෙද්දි හුස්ම දිහා බලන්න බැරි කමක් තියෙනවද කියලා බලන්න. විවිධ අපහසුතා තියෙද්දි හුස්ම නතරලාද කියලා බලන්න. එතකොට තමයි අපිට හොරා පොලිස් එල්ලමේ ඔය කවුරු මොනවා කිව්වත් හුස්ම නතර වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ දන්න අත්‍යන්ත දෙයක්. ඉතින් ඒක තියෙද්දි මේක බලන්න. මේක තියෙද්දි ඒක බලන්න. වාර්තා කරන්න කොච්චරක් Tamange හිත අවදි වෙනවද කියලා, අප්‍රමාද වෙනවද කියලා. ඒක ඊගා පාඩම කියලා හිතාන කරමු. මූල කමඨහන භාවනා ලෙස ආනාපානසතිය වැඩිම මගින් කුසාසිත වර්ධනය විය. සක්මන් භාවනා වඩන විට මනා සිහියෙන් යුක්තව ආර්ය ප්‍රතිපදාවට පිවිසීමට හැකියාවක් දැනුනි. සක්මන් කරන විට විසිරී තිබූ සිත එක්තැන් වන ආකාරය දැනුනි. එපමණයි. ඔය ඒක තමයි අපිට මුලින් දැනෙන දේවල්. අමාරුට ওই ටික දැනෙන්නෙත් නැහැ. උඟා කල් යනවා. නැත්නම් දැනෙනවයි කියන එකෙන් අදහස් කරන්න තියෙන අපි ගිය ආත්මෙත් යම් ප්‍රමාණයක් මේක කරලා තිබිලා තියෙනවා. දැන් ආයෙ මතුවෙච්ච ගමන් අපිට අර උපනිෂ්ඨේ සම්පatti උදව් කරනවා. ඒක හිතාගන්න කලාතුරකින් හම්බෙන දෙයක්. එහෙම වෙච්චාම දිනචරියාව වෙනස් කරන්න නැතුව, ලෙඩ වෙන්නේ නැතුව, නෑමෙන් කෑමෙන් කරදර කරන්නේ නැතුව මේකම ටිකක් කරගෙන යන්න. එතකොට මේක Java කැවෙනවා. ඒක Java සම්පන්න වෙනවා. ඒක තමයි අපි මේ වෙලාවේ භාවනාවට කළ යුතු අනුග්‍රහය. මගේ ප්‍රධාන කමඨහන් අරමුණ ඌයේ පරියන්කයයි. උත්සාහය තරමක් දුරට සාර්ථක විය. ඒට බාධා පැමිණ ඌයේ ස්වභාව දහම් යම් දෙය. නමුත් ඒ මිදි නැවත වරක් අරමුණු පිහිටුවා හුස්ම උත්සාහයට වඩා ඊළඟ උත්සාහයට සාර්ථක විය. මුල්ම උත්සාහයට වඩා ඊළඟ උත්සාහය සාර්ථක විය. ගැටලුව එක් කිරියව්වකින් දිගු වේලාවක් සිටීමට නොහැකි වීම හා එක් කකුලක් එක්වරකට පමණක් හිරිවැටීමයි. ඔය කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වීර්යවතෝපන කිං නාමන සිජ්ජති කියලා. වීර්යවන්තයාට මිනිස්සු විදගෙන යන්න බැරි දෙයක් නැහැ. ඔය පළවෙනි සැරේම කුළුගෙඩි පාර ගහනකොට ගල කැඩෙන්නේ නැහැ. ගහගෙන යනකොට පැලිර යනවා. ඒතකොට ලොකු හයියක් එනවා. ඉතින් ඒකට බාධා මේකේ සෝභා ධර්මයේ බාධා කෙරුවා කියනවා. සෝභා ධර්මයේ විතරක් කවදාකවත් කාටවත් බාධා කරන්නේ නැහැ. නිකන් බොරු සම්පප්පලාව කතා කරන්න එපා. සෝභා ධර්මය කියන්නේ අපිට කොයි එකටත් උදව් කරන දෙයක්. අපි මේ සෝභායට විරුද්ධව ගියොත් තමයි බාධා තියෙන්නේ. ඒ නිසා වීර්ය කරන්න දිගට වීර්ය කෙරුවොත් ඔය මොනම හයි හති දෙයක්වත් ලෝකේ නැහැ. විනිවිදගෙන යන්න පුළුවන්. රත් වෙච්ච බීයකින් බටර් කෑල්ලක් කපනවා වගේ ගැට හම්බ වෙන්නේ නැහැ මේකේ. කාගෙන බහිනවා. ඒ නිසා කරදර මැද කරන ගමන හරිම විචිත්‍රයි. සක්මන් භාවනාව සිදු කරන විට සිත ටිකෙන් ටික සමාධිගත වේ. වාඩි වී සිටන විට නුපුරුදු නිසා දන හිස් හා තට්ටම් දැඩි ලෙස රිදී. සතිය යනුවෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ගතේ තිතේ නිසින්නේ සුතේ ජාගෘති භාසිතේ සම්පජානකාරී හෝති යනුවෙන් දේශනා කොට ඇත්තේ අප මේ වඩන සතියෙමද
භාවනාවේදී නිදිමත හා කම්මැලිකම ක්ලේශයක්ද? නිදිමත මග හරවන්නේ කෙසේද? ඔය නිදිමත නම් ලෑස්තිලා යන්න. නිදිමත කියන්නේ එක විදිහක සුභාසින්චනයක්. එන්සයකේ මුලැමැදාක බලන්න මේකමද සතිපට්ඨානය කියලා වටහිර අපෙන් අහනවා. ඒගොල්ලෝ මේට වැඩි උඟක් භාවනා කරලා තියෙනවා මේකමද බුදුහාමුදුරු කිව්වේ කියලා. දැන් අපි බෞද්ධ වෙලත් අපිත් අහනවා. ඒ තරම් අපි බුදුන්ගෙන් ඈතයි. ඒ තරම්ම ධර්මයෙන් ඈතයි. ඒ තරම්ම සංඝයාගෙන් ඈතයි. ඒ තරම්ම සීලෙන් ඈතයි. ඒ නිසා හරි දේ කරත් අපිට ඒක සැකයක් හදා ගන්නවා මේකමද දන්නේ බුදුහාමුදුරු කිව්වේ කියලා. හැබැයි අපි කියා ගන්න අපි බුදුන් අදහනවායි කියලා. ඒ නිසා මේකම තමයි උත්තරේ. ප්‍රැක්ටිස්. ටිකට කරගෙන යන්න සැකය ඉවර වෙනකම් කරන්ඩ එදාට තේරෙයි මොන දේ කෙරුවත් වැඩක් නැහැ සැකේ තියාගෙන. සැකේ ඉවරනකම් කරනවා කියන තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේකමයි කියන එක තමයි මම නම් කියන්නේ. ඒක හිතාගෙන කරමු එච්චරයි කියන්නේ. මූල භාවනා කමඨහන් ලෙස ආනාපාන සතිය. ආනාපාන සතිය වැඩිම තුලින් සිත සමාධිගත කර ගැනීමට හුස්ම ගැනීම හා පහළට හෙලීම සිහියෙන් සිදු කිරීමට උපයෝගී කොට ගත්ෙමි. සක්මන් කිරීම තුලදී හා එසවීම ලබා ගතිමි. ආහාර වැළඳීමේ කමඨහන් ලෙස ගත්ෙමි. සිත විසිරී ගිය අවස්ථා බොහෝ පැවති අතර නැවත නැවත මා ලබාගත් ආරමුණ මත සිත පැවැත්වීමට කටයුතු කරලීමට සති භාවනා උපකාර කොට ගත්තේ එපමණයි. ඔතින් බොහෝ වාරයක් හිත පිට ගියයි කියලා ලියන එක මම දකින්නේ ප්‍රසන්න හිතින් කෙරුවයි කියලා. බොහෝ වාරයක් ගියට මේ භාවනා නතර වෙලා නැහැ. ඒත් ඊදිත් යනවා. වාර්තාත් කරනවා. නරකින් නෙවෙයි වාර්තා කරන්නේ. විසව කරදර වෙන්නේ කරදර ගත්ත හිතකට විතරයි. ඒ නිසා හිත කරදර ගන්න එපා. කරගෙන යන්න. ඒකට අන්තිමට වෙන්නේ මරණ චිත්තක්ෂණේ මොන වේදනාවක් තිබුණත් මොන කලබගැනී තිබුණත් චරිමක පස්සාතපි ඥානතෝව නිරුද්ධන්ති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. කරදර දිහා බල ඉන්න එපා. කරදර රසෙන් සතිය දිහා බලන පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාව වාර්තාවට. පර්යංක භාවනාව. කමඨහන් ලෙස හුස්ම ගැනීම හා හෙලීම යොදා ගත්ෙමි. මුල් අවස්ථාවේ 6-7ක් වතාවක් සිහියෙන් මේ මෙනෙහි කිරීමට හැකි විය. නමුත් ඉන්පසු ඇති වූ ගැටලුව ඌයේ සිටි ඉරියව්ව නිසා දන හිසේ හා කකුලේ වේදනාවක් ඇතිවීමය. එම නිසා ඒ කෙරෙහි අවධානය යොමු වුනි. සිටි ඉරියව්ව සුළු වශයෙන් වෙනස් කළ විට යම් පහසුවක් දැනුනොත් නැවත එම වේදනාව මතුවුනි. සක්මන් භාවනාව. මුලින්ම සාමාන්‍ය ලෙස ඇවිද පසුව පියවර කෙරෙහි අවධානයෙන් සක්මන් කළෙමි. මුල් අවස්ථාවේදී සක්මන් තුල පයෙන් පය නිසා අවධානය නැති විය. පසුව ඒ ගැන අවධානය යොමු නොකර සක්මන් කළෙමි. වෙනත් අවස්ථා ආහාර ගැනීමට ඇවිද යන විට පියවර තැබීම සිහියෙන් කිරීමට උත්සාහ කළෙමි. එපමණයි. ඔය විදියට මේක ඉඳගෙන ඉන්නකොට විනාඩි 15 වෙනකට වේදනාව එනවා. දැන් බුදුරජාණන්සේගේ බණක් කාලා රහත් වෙනවා කියලා කියන්නේ විනාඩි 15 තියෙන වේදනානුපස්සනාවට දාන්න. තා ටිකක් වෙලාට ගියාට පස්සේ තව අමාරුවක් කරනවා. ඒත් මේ බණ වරද්දා ගන්න බෑනේ. කාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට මේ භාවනාවේ ඉහළ මට්ටමට යනකොට එක එක කරදර කරමින් අපිව පරීක්ෂා කරනවා. ඉතින් අර බුබ්බඩේ කම්මැලියා බත් බූසා මුලින්ම අතහැරලා දානවා. දක්ෂයා දැනගන්නවා. ඉතින් ලොකු සාංශ කියනවා මේ බුදුහාමරගේ බණ අහලා පැයෙන් නිවන් දැක්කයි කියලා කියන්නේ මේ බුදුහාමරගේ ආශ්චර්යයක්වත් නෙවෙයි. විනාඩි කවදාකවත් භාවනා කරපො නැති කෙනෙක්. විනාඩි 15 වෙනකොට වේදනාව කාගෙන අහගෙන ඉන්නවා. ඒතර ගෙදර යන්න ඉතර. ඒකත් කාගෙන අහගෙන ඉන්නවා. අන්තිමට බලනකොට දිනෝ එකක්වත් ඒ හේතු කරුණු නෙවෙයි. බුදුන් හම්බෙන්නේ කලාතුරකින් මේ බය ඉවරනකොට වැඩි වෙලා. ඉතින් ඒක නිසා අනිදාසිය අදිෂ්ඨාන කරගෙන යන්නේ හැම දෙයක්ම හම්බෙනකොට හුස්ම නතර වෙන්නේ නැහැ. උඩ පුළුවන් විදියට ඒව මේ අත්ෙන් දාගෙන හුස්ම දිහා බලා ගන්න ලැබේවා කියලා කරගෙන යනවා. පර්යංක භාවනාවේදී සිත එකඟ කර ගැනීමට කමඨහනක් ලෙස ආනාපාන සතිය වැඩි වීමි. පළමුව එය අසීරු වූවත් ක්‍රමයෙන් එයට හුරු වීමි. එය සාර්ථක විය. සක්මනේදී කමඨහන් ලෙස පියවර කීපයක් ඇවිද ගිය අතර එහිදී සිත එකඟ කර ගැනීමට නොහැකි විය. නමුත් ක්‍රමයෙන් එයට හුරුවන බව අදිටන් කරගතිමි. ආහාර ගැනීමේදී ඒද සිහියෙන් යුතුව මනාව සිදු කළෙමි. එපමණයි. ඔය ඒකට එකඟ වෙන්න බැරි බව තේරෙනවා. නමුත් කරගෙන යනකොට හරියනවා. එකඟ වෙන්න බැරි බව පුළුවන් බව නෙවෙයි සතිය කියන්නේ. එකඟ වෙන්නේ නැති බව දන්නවා. ඊට පස්සේ ටික වෙලා එකඟ වෙන බව දන්නවා.
අන්නේ ඒ වෙලාවේ වෙන දේ දන්න මිසක එකඟතාවයත් හැම හුඟක් රචනවල දෙක පටලවාගෙන තියුණා. හිතේ එකඟතාවයේ සතියේ දෙක වෙනස් දෙකක්. එකඟ නම් එකම බව දැනගන්න නැත්නම් නැති බව දැනගන්න සතිය දිකට පවත්තන්න. යනවා බලනකොට අපිට එකඟතාවයට එහා ගිය පෞරුෂත්ව ලක්ෂණ තමයි සතිය කියන්නේ. ඒක වැඩෙන බවයි රචනයෙන් පේන්න තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා කියමු. සක්මන් භාවනාව. මනසේ සිහිය පිහිටුවමින් වම් පාදය හා දකුණු පාදය පොළොවේ ගැටෙන විට පළමුව ඒ හා සම්බන්ධ මනසෙහි අවධානය යොමු විය. ඉන්පසුව පාදයේ පොළොවේ ස්පර්ශ වන විට විලුඹට පැමිණියේය. ලේ වකේ ඉදිරිපස කොට්ටය හා පාදයේ ඇඟිලි ඔස්සේ ශරීරයේ බර ක්‍රමයෙන් ඉදිරියට සම්ප්‍රේෂණය වීම කෙරෙහි සිහිය පිහිටුවිය යුතුය. ඉන්පසු ආයත් පාදයේ එසවීම ඉදිරියට චලනය කිරීම හා පෙර පාදයේ සේම විලුඹ පොළොවේ ගැටීම කෙරෙහි සිහිය පිහිටුවිය යුතුය. ඉන්පසු පෙර පරිදිම එම පාදය සඳහාද පෙර පාදයේ මෙන්ම ශරීරයේ බර ඉදිරියට ගමන් කරවීම කෙරෙහි අවධානය දිය යුතුය. අවසානයේ මෙම ක්‍රියාදාමය කෙරෙහි සක්මන තුල නැවත නැවතත් යෙදෙමින් වැඩි වේලාවක් එක දිගට සිදු වූ ලෙස මනසේ අවධානය වැඩි කොට මනසෙහි සිදුවීම් බව වැඩි කර ගැනීමට මෙම ශාරීරික අභ්‍යාස උදව් කර ගනිමින් දියුණු ඇති කරගත යුතුය. ඒක යුතුයකම හරි. ඒ කෙරුවාට පස්සේ මොකද උනේ කියලා නෑ. ඒක නැත්තම් එතකොට අර මේක නිකන් මේ අපි දීපු උපදේශ ටිකම ආපහු action replay slow motion දාලා පෙන්නනවා වගේ. එහෙම කෙරුවද කෙරුවා නම් හරි ගියාද කියන එකත් වාර්තා කරන්න කියලා කියමු. 40 මිනිරයි. යකෙක් නේ. ඒකට අපි චන්දවිමල ස්වාමීන් වහන්සේ ස්තුතිය අන්තරම මම මේක දෙක තුනක්වත් නොකිය ඉන්න කියලා අතාරින්න කියලා හිතාගෙන හිටියේ. chat එකේ තියනවලු තව 40ක් කෙරුවා නැති මාත් සෑහෙන හොඳ කෙනෙක් ඒ වුණා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සතිමත් හුස්ම රැල්ල අරමුණ වුණා. ප්‍රකට වූයේ පිම්බීම හැකිලීමයි. බලා සිටියා. සිතුවිලිද පොරබදිමින් පෙරමුණ ගත්තා. බලා සිටියා. කය සැහැල්ලුය. කායිකව යම් කොටස් නොදෙනී ගියා. නොදෙනෙන බවද දැනීමකි. දැනෙන කොටස් වල සංවේදනාද බැලුවා. වෙනසක් නැහැ. කයට ආවේනික ලෙසත් සිත සිතට ආවේනික ලෙසත් සිතුවිලි හෝ සොයා යනවා. පෙරලි කරනවා. නැවත කය වගේම සිත සංසුන්ය. මෙවැනි දසදහස් චක්‍ර අවදි වීමෙන් ගෙවි යනවා. සතිමත්ව බලා සිටිනවා. තිබෙන විවේකයේ මතුවන විට ප්‍රීතිමත්ය. සාන්තිදායකය. ඇහිරී තිබූ මග වල්පැල නෙලා සකස් කර ගන්නවාසේ ජීවන චක්‍රයේද හැකිපමණින් සකස් කර ගනිමින් ඉදිරියට යමි. අපමණ වූ සැනසීමක් ලබන අවස්ථාවක් ඇත්ත. ඔබ වහන්සේට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. එපමණයි. කොහොම මේ ශාලාවේ ඉන්න අයට මතක් කරනවා අපි මේ වගේ හැමදාම එකට වැඩසටහන පාතර ඕනම කෙනෙකුට මේ වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට Zoom තාක්ෂණය හරහා පුළුවන්, Mixlr එක හරහා පුළුවන්, නැත්නම් ලිඛිතව දෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ නිතරම භාවනා ලෝකෙත් එක්ක පෙකෙනි වැලෙන් සම්බන්ධ වෙලා. ඉතින් මේගොල්ලෝ මෙහි ආපු අය නෙවෙයි. දන්නව හැමදාම මේක එනවයි කියලා. ඒක තාක්ෂණය දැන ගන්න ඕන නම් හෙෂහන්ඩාරි අපේ චන්දවිනු සාංශට හරි මතක් කරන්න. ඕනම තැනක ඉඳලා අපිට සම්බන්ධ වෙලා අපි ඉන්නේ මුළු පවුලත් එක්කමයි කොයි වෙලාවෙත්. ඉතින් මේ විදිහට හිතවිලි ආවත් ගියත් හිත ඇවිස්සුණත් තැම්පත් වුණත් කය ඇවිස්සුණත් තැම්පත් වුණත් කියලා බලන්නේ හිටියොත් තැම්පත් වෙනවයින් අර මොකක්වත් වෙන්න දෙයක් නැහැ. ඔයාලට කලබල වුණොත් විතරව කලබල වෙන්නේ. ඒ නිසා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා කියලා තියෙනවා. භාවනාවේදී අපි පුරුදු වෙනවා ඕන දෙයක් ඇවිල්ලා ගියාවයි තිරේ මොනවා පෙන්නුවත් තිරේ කෙලෙසෙන්නේ නැහනේ. වහසේ මොන වලාකුලක් ගියත් අහතේ ගෑවෙන්නේ නැහනේ. ආන්නේ වගේ මේ එන යන දේවල් දිහා වැඩි ගණන් ගන්න නැතුව බලන්න පුරුදු වෙන්න අපි යනවා ඊගාව වාර්තාව. 2022 6/7 පරියංක භාවනාව විනාඩි 20ක් පමණ. පරියංකෙන් වාඩි වී ශාරීරික ඉරියව්ව වෙත හිත යොමු කර අනතුරුව ආස්වාස ප්‍රාස්වාසයේ වෙත සිත යොමු කළෙමි. ආස්වාස ප්‍රාස්වාසයේ වල දිග කෙටි බව සහ ආස්වාසයෙන් ප්‍රාස්වාසයත් ප්‍රාස්වාසයෙන් ආස්වාසයත් අතර ඇති හිස්තැන දැකගත හැකි විය. හුස්ම ගැනීම ක්‍රමක්‍රමයෙන් සිදු වූ විට
දැනීම් මාත්‍රයක් පමණක් බවට පත්විය. හුස්ම අතර ඇති හිස්තැන පැහැදිලිව බලාගත නොහැකි විය. සිතට වරින් වර එකිනෙකට සම්බන්ධයක් නැති රූප හා සිතුවිලි පැමිණියේය. සමහර විට මේවා ඔස්සේ දීර්ඝව සිතුවිලි වැලක් ගොනු වේ. ස්වාමින් වහන්සේ දේශනා කළ ආකාරයට සිත භාවනා අරමුණෙන් ඉවතට යන මොහොත දැක බලා ගැනීමට උත්සාහ ගත්ෙමි. අද දින එය බලාගත නොහැකි විය. අරමුණෙන් ඉවත ගිය බව දැනගත්තේ එසේ වූවා පසුවය. තවදුරටත් උත්සාහ කිරීමට බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං කියේ මේ ගේ හදලා ඉවරනාට පස්සේ තමයි මම දකින්නේ ගේ. මේ වඩුව අල්ලගන්න හම්බුන්නේ නැහැ. හොය යනකොට හිත පිට යන හැටි යනකොටම හිතවිල්ලක් එනකොට එනකොටම වේදනාවක් එනකොට එනකොටම දැක්කොත් ඒක හරි මෙලකයි නියපොත්තෙන් කඩන්න පුළුවන්. ඒ නිසා අපි වේදනාව එන්න මාරින්න හිතවිලි එන්න මාරින්න නිදිමත එන්න මාරින්න එනකොටම කොහොමද මේක කියලා බලන්න හුස්ම එනකොටම දකින්න. එතකොට තමයි හුස්ම දෙකක් අතර ගැප් එකක් හිස්තැනක් පේන්නේ. ඒක එක දවසක් දැකපු කෙනෙකුට ඊට පස්සේ හිස්තැන නැතුව ගියත් එයා දන්නවා දැක්කේ නැතුණාට මෙතන හිස්තැනක් තියෙනවා කියලා. ඒ නිසා එක හිස්තැනක් බලන්නකෝ. ආස්වාච වල ප්‍රසවාසී වල ආස්වාසේ ඊට පස්සේ කොච්චරක් මේතේ හිස්තැනක් නැතුව ගේම ගෙනියනවද කියලා බලන්න මායя. අපි අල්ල ගන්නවද කියලා. ඒකට එකක් දැකපු කෙනාට ආයෙ බෑ. දැක්කේ නැහැ කියන්නේ එයා දක්නවා ඒක මගේ මෝඩකමක් පතපසුවීමක් මිස හැම වෙලාවෙම ગેප් එක තියෙනවා. ඔතන තමයි අපි මේ වඩුව අල්ලගන්නේ. ගේ හදන වඩුව. උත්සාහ කරමු. එච්චරයි. හරි. එතකොට අපි එනම් මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. එතකොට අපි පැක් ගිහිල්ලා නැහැ අපි අතරම පටන් ගන්නකොට මට 1:10ට විතර වගේ අපි පටන් ගත්තේ. එතකොට අපිට තියෙනවා 2:45 විතර වෙනකන් කාලයක් සක්මන් භාවනාවට. ඒ කාලය ඇතුළත කරුණා කරලා එක එකන බණ වන්න එපා, අමතන්න එපා. අවශ්‍යතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේට කතා කරන්න. අපි යනවා විනාඩි 40ක විතර වගේ කාලයක් සක්මනට. ඊට පස්සේ අපි නැවත එකතු වෙනවා 2:45 ඉඳලා 3:00 වෙනකන් පරියන්ක භාවනාවකට. ඊට පස්සේ 2:00 ඉඳලා 3:00 4 දක්වා සක්මන් විවේකයෙන් පස්සේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.